වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්කල. අති අවදානම් කොළඹ කොවිඩ් ආසාදිතයින් 5000ට ලං වෙයි. කොවිඩ් මරණ භූමිදානය ගැන ජගත් සංවිධානයෙන් අගමැතිට ලිපියක්. අවසන් තීරණයක් තවම නැහැ. සෞඛ්‍යමති පවිත්‍රා කියයි. විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොවිඩ් මරණ ගැන අසත්‍ය පතුරවන්නන්ට වැඩ වර්ධී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විමර්ශනය ආරම්භ කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියෙන් කොළඹ වරායට දැඩි බලපෑම්. නැව් රැසක් වරායෙන් පිටත සිරවෙයි. නිරෝධායන නීති කඩන්නන් සොයා අදත් ගුවන් මෙහෙයුම්. මධ්‍යුදීන්ගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප වෙයි. 25 දක්වා යලි රිමාන්ඩ්. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. COVID-19 ව්‍යාප්තියෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටයි. මේ වන විට කොළඹින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 5000කට ආසන්නයි. මේ කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම පිළිබඳ විමසා බැලීමක්. දවසේ පුවත. ලක්ෂ 22කට වැඩි ජනතාවක් ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4640 දෙනෙකු අද උදෑසන වන විට COVID-19 වසංගතයට ගොදුරු වී තිබෙනවා. කොවිඩ් වාහකයන් බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම වැළැක්වීමේ අරමුණින් දැඩි සංචරණ සීමා පැනවීමට පියවරගෙන ඇත්තේද මෙවන් පසුබිමකයි. කොළඹ නගර සීමාවේ අවධානම සැලකිල්ලට ගනිමින් මේ වන විට මහල් නිවාස සංකීර්ණ 5ක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළ මෙරටින් නව ආසාදිතයන් 373 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් ආසාදිතයන් 271 දෙනෙකුම වාර්තා වූයේද කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. ඊයේ හඳුනාගත් එම ආසාදිතයන් අතුරින් 230 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන්. COVID-19 ව්‍යාප්තියෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති කොළඹ නගර සීමාව තුළ මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3600ක්ම වනවා. එලෙස කොළඹ නගර සීමාව තුළ කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තා වන දැඩි අවධානම් සහගත ප්‍රදේශ කවරේද? වැඩිපුරම රෝගීන් 1000ක් පමණ වාර්තා වෙන්නේ කොළඹ උතුරු ප්‍රදේශයේ. ඒ කියන්නේ මෝදර, මට්ටක්කුලිය, මහවත්ත, ජම්පටා වේදිය වැනි ප්‍රදේශවල. ඉන්පසුව කොළඹ ජින්තුපිටියාවට රෝගීන් 800ක් පමණ වාර්තා වෙලා තියෙනවා. තෙවනුවට රෝගීන් වැඩිපුරම වාර්තා වෙන්නේ බොරැල්ල, දෙමටගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ, හල්ගහ කුඹුර, තිරිසරවින වැනි ප්‍රදේශවල. වැල්ලවත්ත කිලපුණ ප්‍රදේශයෙන්ුත් යම් කිසි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මෙලෙස කොළඹ නගර සීමාව ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තා වීමට හේතුව කුමක්ද? ලංකාවේ ජනගණත්වයේ වර්ග කිලෝමීටරයකට 335ක් වෙනකොට කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ ජනගණත්වය වර්ග කිලෝමීටරයකට මිනිස්සු 18000ක් විතර ජීවත් වෙනවා. සෙනඟ බහුලව එකතු වෙන තැන් වැඩියෙන්ම තියෙන දානම අවදානම තැන තමයි කොළඹ නගර සභා සීමාව. ඒ අනුව මෙතෙක් හඳුනා නොගත් ආසාදිතයන් කොළඹ සමාජය තුළ කොතරම් ගැවසෙන්නේ දැයි අනුමාන කළ හැකිද? කොළඹ නගරය තුලින් අපි අහඹු ලෙස 400ක් සාම්පල් කරාම එහිදී අපි දැක්කා ඒ සාම්පල් වලින් 19 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නේ 105. මෙන්න මේ 105 අපි එක්ස්ට්‍රපොලේට් කරොත් අපේ පොපියුලේෂන් එකට ලක්ෂ 6කට අපි දන්නවා 30000ක් විතර ප්‍රමාණයක් මේ වෛරස් එකත් එක්ක නිරන්තරයෙන් ඔබ සැරිසරනවා වෙන්න පුළුවන්. මෙවන් අවධානම් සහගත තත්ත්වයක් හමුවේ වුවත් ජනතාව ඒ පිළිබඳ නොතකමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබීම කනගාටුදායක තත්ත්වයක්. හම්බු සාම්පල් පරීක්ෂාවෙනුත් කොවිඩ් ආසාදිතයින් 105ක් කොළඹ නගර සීමාවේ හම්බ වෙලා තියෙන හින්දා සංචරණ සීමාවන් කොළඹ දිස්ත්‍රික්කයේ තුල
ඉතාමත් තදින් ක්‍රියාත්මක වෙන හින්දා රජය මහජනතාවට ලබා දීලා තියෙන නීති රීති නිරෝධායන සම්බන්ධයෙන් ඔබට දන්වලා තියෙන යම් කාරණා මේ සියලු දේ ගත්තාම මේ සියල්ල අනුගමනය කිරීම හැර කොවිඩ් ව්‍යසනය ලංකාවේ පාලනය කර ගැනීම සඳහා වෙනත් උපක්‍රමශීලී ක්‍රියාපටිපාටියක් නැහැ. මහ ජනතාවගේ සහයෝගයේ උපරිමයෙන් හම්බවීම මේ රට ඉදිරියට ගෙන යාම වඩාත් වැදගත් වෙනවා. තවත් කොවිඩ් ආසාදිතයන් 378 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11000 සීමාව ඉක්මවා ගියා. මේ අතර අද දිනේ මේ දක්වා කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නැහැ. අද වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 12222ක්. යනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 15722ක් වශයෙන්. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් අතර වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 271ක්. ගම්පහින් 46ක් සහ කළුතරින් 12 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 4640ක්. ගම්පහින් 4834ක්. කළුතරින් 571ක්, ගාල්ලෙන් 111ක්, කෑගල්ලෙන් 168ක්, රත්නපුරෙන් 97ක් සහ පුත්තලම දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 59 දෙනෙකුද කොවිඩ් දෙවන රැල්ල හමුවේ වාර්තා වී තිබෙනවා. ගත වූ සති දෙකක කාලය තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට අධි අවදානම් දිස්ත්‍රික්ක සහ අඩු අවදානම් දිස්ත්‍රික්ක සටහන් වූයේ මෙලෙසින්. මෙහි රතු පැහැයෙන් සටහන් වන්නේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වන අතර කොළ පැහැයෙන් දිස්වන්නේ අඩු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයයි. කහ පැහැයෙන් දිස්වන්නේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයයි. කොළඹ නගර සීමාවේ 30000කට ආසන්න කොරෝනා රෝගීන් ප්‍රමාණයක් නැහැ කියලා පුරෝකතරයත් හොය ඉතින් එහෙම කතාවක් කියනවා. ඊයේ දිනේදී පමණක් අපි කරලා තියෙනවා 10111ක් PCR පරීක්ෂණ. ඒ පරීක්ෂණ වලින් 8000ක් පමණ ප්‍රමාණයක් කරනු ලබන්නේ කොළඹ ප්‍රදේශයට හා සම්බන්ධව. ඉතින් ඒ කරන් පස්සේ 230 දෙනෙක් හමු වෙනවා කොවිඩ් ආසාදිතයන්. මේක යම් දත් වලට අනුව විශ්ලේෂණය කරමින් කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොවිඩ් ආසාදිතයන් ඉන්නවනේ අපි අනිවාර්යයෙන්ම කියනවා. නොකිය ඉන්නේ නැහනේ. කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. අපි රැක බලා ගන්නම්. මේ අතර කොළඹ මහනගර සභා සීමාවේ නිරෝධයන්ට ලක්ව ඇති මහල් නිවාස පදිංචිකරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කොළඹ නගර සභා සීමාවේ නිරෝධයන්ට ලක්ව ඇති නාගරික මහල් නිවාස වන මෝදර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සඳ සෙවන, මිනිජය සෙවන, රන්මිත් සෙවන, සත්තිරු සෙවන, NHS මහල් නිවාසවල පදිංචිකරුවන්ගෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය ආදී රෝග සඳහා ඖෂධ ලබා ගන්නා පිරිස් ඒ පිළිබඳ තම මහල් නිවාස බහර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමනාකාරවරයාට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිවාසවලටම සපයන අතර වැඩි විස්තර සඳහා 1999 උපකාරක දුරකථන අංකය ඇමතිය හැකි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. බෝ නොවන රෝග තියෙන අයට මේ කොවිඩ් ආසාදන තත්ත්වය ආවහම ඒගොල්ලන්ගේ සංකූලතා ඉතාමත්ම වැඩි වෙනවා. ඒ වගේම මරණයක් සිදුවීමේ තියෙන අවස්ථාවක් වැඩි. ඉතින් මේක වයස්ගත වීමත් එක්ක තවත් වැඩි වෙනවා. ඉතින් අපේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා ඇත්තරම ප්‍රෙෂර් තියෙන, දියවැඩියාව තියෙන, එහෙම නැත්නම් කිඩ්නි වල ප්‍රශ්න තියෙන අය. ඉතින් ඒගොල්ලන් සම්බන්ධව මේ වෙලාවේ විශේෂ පියවර ගන්න ඕනේ. මේගොල්ලෝ හැමෝම මාසෙන් මාසෙට බෙහෙත් බොන අය. මේ බෙහෙත් වේලවල් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේ අතර ඊයේ වාර්තා වූ මරණ දෙකක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව මෙලෙස මීගොස් තිබුණේ කොළඹ 12 ප්‍රදේශීය පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු සහ මීගොඩ ප්‍රදේශීය පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනා රෝගය ආසාදනය වීමෙන් මුල්ලෙරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීගොස් ඇති අතර දේහයන් පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. බණ්ඩාරගම සුවාරපොළ කොස්පැලෑනවත්ත පාරේ පදිංචි පුද්ගලයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු කොළඹ මැනින් වෙළඳපොළ හා සම්බන්ධ ව්‍යාපාරික කටයුතු වල නිරත වූයෙක්. අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයින් සහ ඔහු ආගිය ස්ථාන කිහිපයක් නිරෝධායනය කිරීමට පියවර ගැනුණා. බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ තවත් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගියා. මේ අතර වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාරවල නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල් නිවාසවල රැඳී සිටින ලෙසයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.
වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල සිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව අද රැස් වූ අවස්ථාවේදී තීරණය කළා. ඒ අනුව දැනට බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන්, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් සහ ප්‍රේමලාල් ජයසිකර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට අද කැඳවා තිබුණේ නැහැ. නිරෝධායනය වෙමින් සිටියදී රෝගී තත්ත්වයට පත් වූ කාන්තාවක සිය රෝගී පසුබිම සඟවා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. පසුව රෝහල් බලධාරීන්ට අදාළ රෝගියාගේ පසුබිම වාර්තා වී ඇති අතර ඇයගේ පුතෙකු කොවිඩ් ආසාදිතයෙක් බව එහිදී හෙළි වුණා. ඒ අනුව කළ PCR පරීක්ෂණ වලින් අදාළ කාන්තාවද ආසාදිත බවට තහවුරු වුණා. ටිකක් අසාධ්‍ය තත්ත්වයේ රෝගියා හිටියේ වෛද්‍ය වාට්ටුවට ඇතුල් කරා. ඒ රෝගියාගෙන් ගැඹුරින් අහද්දී වුණත් කිව්වේ නැහැ කිසිම නිරෝධායනයක් තියෙනවා කියලා. ඒ වුණාට මේ තත්ත්වයේ යටතේ අපේ එක වෛද්‍යවරියා නිරෝධායනය කරන්න සිදු වුණා. එයා වැඩිපුර කාලයක් රෝගියා වෙනුවෙන් ගත කරලා තිබ්බා. මහජනතාවට දෙන පණිවිඩය ඕගොල්ලන් කවදාවත් ලෙඩේ හංගන්න එපා. අපිට ඇත්ත කියලා කල්ගත වෙන්න. එතකොට අපි ඕගොල්ලන්ට අවශ්‍ය හැම දෙයක්ම කරලා දෙනවා. හිසරදයක් හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියකට සිදු කළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් කඹුරුගමුව රෝහලට මාරු කර යවා තිබෙනවා. අදාළ තරුණිය කුඩාවැල්ල ප්‍රදේශයෙන් හමු වූ 6 වැනි කොවිඩ් ආසාදිතයයි. මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතෙකු හමුවීමෙන් පසු ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රත්නපුර අයගම ප්‍රදේශයේ පදිංචි 80 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. ඔවුන් සියලු දෙනා හොරණ බොඩිලයින් ආයතනයේ සේවකීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්. අයගම ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 16 දෙනෙකු බොඩිලයින් ආයතනයේ සේවකීන්. අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පවුල් 243කට අයත් පුද්ගලයින් 1190 දෙනෙකු මේ වන විට නිරෝධායනට යොමු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. පසුගිය 11 වනදා වත්තල නගර සභා සීමාවට අයත් පල්ලිය පටුමග ප්‍රදේශවාසීන්ගෙන් අහඹ ලෙස සිදු කළ PCR පරීක්ෂණ වලින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණා. අදාළ ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක 800කට අධික පිරිසක් ජීවත් වන අතර අද දින එම සියලු දෙනාගේ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගැනුණා. මේ අතර කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේදී මිය ගියා කොවිඩ් ආසාදිත තත්ත්වයෙන්. මේ මරණ වලින් එම මරණය පමණයි මහා මාර්ගයේ පුද්ගලයෙක් මිය ගිය. නමුත් විවිධ මාධ්‍යවල වෙබඩ වල සඳහන් කර තිබෙනවා පින්තූරත් සමගින් රටේ විවිධ ස්ථානවල මහා මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විමර්ශනය ආරම්භ කර තිබෙනවා. ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීමේ තහනම ඉවත් කිරීමට රජය තවදුරටත් අපේක්ෂාවෙන් සිටින බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ නමුත් ඉදිරි දින දෙක තුළ ඇතිවන තත්ත්වයන් සියල්ලද විශ්ලේෂණය කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මීට දින දෙකකට ප්‍රථමදී බස්නාහිර පළාතෙන් පිටත්ව යාම තහනම් කරනු ලැබුවා නොවැම්බර් මාසයේ 15 වෙනිදා දක්වා. එය ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12න් පසු ඉවත් කිරීමට මේ වනවිට රජය තීරණය කළා තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි දින තුන තුලදී ඇතිවන තත්ත්වයන් සාකච්ඡා කළා, එබැවින් විශ්ලේෂණය කළා ඉතුරු ක්‍රියාමාර්ග ගැනීමටත් විශේෂයෙන්ම අවදානම් හැටියට හුදකලා කරපු ප්‍රදේශවලින් යම්කිසි ප්‍රදේශයක් ඒ තත්ත්වෙන් ඉවත් කිරීමට අපිට හැකියාවක් තිබෙනවා. ඒ සමැදිවත් ක්‍රියා කිරීමට ඉදිරි දින දෙක තුලදී අපි කටයුතු කරන ලබනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමේ ගුවන් මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක කෙරුණා. ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා පොලිස් විශේෂකාර බලකායේ සහයෙන් දියත් කළ එම මෙහෙයුමේදී පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අද දිනේ එම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ මෝදර කොළඹ උතුර ගල්කිස් සහ හොරණ යන ප්‍රදේශ ආවරණය වන ලෙසයි. කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කරන අතරතුර ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකාය නිරෝධායන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වල නිරත වුණේ මෙලෙසයි. හුදකලා කර ඇති ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදමින් කටයුතු කරන ආකාරය අදත් දක්නට ලැබුණා.
එම මෙහෙයුමේදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අපි තවදුරටත් මේ නිරීක්ෂණ මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හෙලිකොප්ටර් යාන ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ඊයේ දිනේදී සහ අද දිනේදී මෙම ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යොදාගෙන කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. යම් යම් තරුණ කොටස් නැත්නම් සමහර පවුල්වල ඉන්න මද්ද්‍රව්‍ය වලට හැබැයි වෙච්ච පිරිස් මේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් පොලිසිය ඇසෙන් අසං වෙලා මේ විදිහට කටයුතු කිරීම පිළිබඳ ඒගොල්ලෝ සමහර සතුටු වෙනවා ඇති අපි පොලිසියට හොරෙන් මේ විදිහට කටයුතු කරනවා කියලා. නමුත් ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝගේ සතුට පිටුපස්ස විශාල ඛේදවාචකයක් එනවා. මොකද ඒගොල්ලෝ මේ අනාරක්ෂිත හැසිරීම නිසා තමන්ගේ නිවෙස් වලට මේ COVID-19 වෛරසය අරන් ගියායින් පස්සේ ඉස්සරලාම විපතටපත් වෙන්නේ ඒ ගෙදර ඉන්න වයෝ වෘද්ධ පිරිස දෙමාපියෝ. නිසා තාමත් ඒ කාරණාව තේරුම් ගන්න බැරි වුණු පිරිසක් ඉන්නවා නම් ඉතාම කනගාටුදායකයි තත්ත්වය. මේ අතර කොළඹ වරායේ සේවකින් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 200ක් පමණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ. වරාය කියන්නේ එක මොහොතක්වත් වහලා තියන්න පුළුවන් තැනක් නෙමෙයි. පැය 24ම දින 7ම වැඩ කරන ආයතනයක්. ඉතින් ඒ නිසා මුල් අවධියේදී මේක සැලසුම් තිබුණා. ඒ සැලසුම් නමුත් ක්‍රියාත්මක කරනකොට යම් අඩුපාඩු සිදුවීම නිසා ප්‍රමාණාත්මකව අපේ සේවාව ලබා දීමේදී අඩුපාඩු සිදු වුණා. ඒ හේතු නිසා පහුගිය සතියක් දෙකක් ඇතුළත කන්ටේනර්ස් ගොඩ ගැහිලක් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒක දැන් මේ වෙනකොට අපි සාමාන්‍ය පරිදි නිරාකරණය කරගෙන යනවා. ඒ වගේම නැව් වරායට එන ඒ වගේත් යම් කිසි ප්‍රමාදයක් ඇති වුණා. ඒ හේතුවෙන් නැව් මේ වෙනකොටත් 14ක් තියෙනවා අද දිනය ඇතුළත. ඊ දවසේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට කිව්වා දැනට නැව් 25ක් ට්‍රැෆික් එකේ තියෙනවා මේ ප්‍රශ්නත් එක්ක එන්න බැරුව. එයින් බොහොමයක්ම උතුරු ඉන්දියාවට ගිහින් තියෙනවා කියලා බඩු බාණ්ඩ. නැව් ප්‍රමාණාත්මකව එහෙම ප්‍රමාණයක් නැහැ. නමුත් නිතරම මෙහෙට එනවා උතුරු ඉන්දියාවට යනවා උතුරු ඉන්දියාවේ මෙහෙට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මෙතන යම් කිසි ප්‍රමාදයක් තියෙනවා නම් දකුණු ඉන්දියාවේ ගිහිල්ලා ඒ වරායටත් බාණ්ඩ තියෙන ප්‍රමාණයක් තියෙන ඒක බාලා හරි පටවලා හරි මෙහෙට එනවා. ඒවා මේ ක්‍රියාන්විතවල තියෙන නැව් ව්‍යාපාරයේ තියෙන සාමාන්‍ය දේවල්. මේ අතර පවත්නා තත්ත්වය හමුවේ කොළඹ වරායේ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සඳහා විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා හා වරාය වෘත්තීය සමිතිය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. අපේ වගකීමක් තියෙනවා. හැම සේවකයෙක්ගෙම මම ඉල්ලීමක් කරනවා තමන් සෞඛ්‍ය ආරක්ෂිතව සේවයට වාර්තා කරන්න. ඒ වගේම අපි දකිනවා පැය 24ක සේවා මුරයකට ඉන්න අපේ විශේෂයෙන්ම JCT පර්යන්තය වගේ ස්ථානවල වැඩ කරන අයට දිරිදීමනාව. ඒ වගේම එයාට නවාතැන් පහසුකම්, එයාගේ කැම්බීම් පහසුකම් මේ සියල්ල කරේ විශේෂ අවධානය අපි යොමු කරලා තියෙනවා. ඒ හේතුව අපිට අවශ්‍යයි අඛණ්ඩව මේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන්න. හෙටට යෙදී ඇති දීපාවලි උත්සවය සෞඛ්‍යාරක්ෂිතව සමරිය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් දීපාවලි සමරීමට අද දිනේ ඇඳුම් පැළඳුම් හා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි හැටන් නගරයේ සහ යාපනයේ ජනතාව මෙලෙස නොසැලකිලිමත්ව කටයුතු කරන අයුරු දක්නට ලැබුණා. එල කට්ටියයි ගානට ගන්න ඕනි. වැඩි පිළිවෙල දෙන්න බෑ. COVID-19 නිසා තමයි කෝවිල යන්න අමාරු. ඒ නිසා තමන්ගේ ජීවිතය බේරෙන්න ඕනේ. රටේ ඉන්න සේරම ජනතාව ජීවිතය බේරෙන්න ඕනේ. ඒ නිසා පරිසමයේ දීපාවලි දවස ඔග්ලාන්ගේ ගෙදර ඉඳලා දෙයියොන්ග ප්‍රාර්ථනා කරලා ඔග්ලාන්ට හොඳ ජීවිතය ලැබෙන්න ඕනේ. දීපාවලි දවස ඔක්කොමට සුබවත් වේවා. දවසේ පුවත වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to රේසරය හරිම සුමුදුයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමත් සමගින් අද පාර්ලිමේන්තු රැස්වීම් උණුසුම් වුණා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැතිසභයේ විශේෂාංකය දැන්. එක පාට ඔක්තෝබර් මාසේ 28 වෙනිදා කැඳෙව්ව ටෙන්ඩර්. ඔක්තෝබර් 28 වෙනිදා කැඳවලා දෙවනිදාට ඒක ක්ලෝස් කරා. වැඩ කරන දවස් බැලුවොත් එකයි තියුනේ ඉල්ලීම් කරන්න. 30 දෙනෙක් ඉදිරිපත් වුණා මේකට. ඔය කියන සමාගම් දෙකත් ඇතුළු. ඒ දෙවනිදාට ක්ලෝස් කරා 5 වෙනිදා වෙනකොට ලංකාවට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ඇවිල්ලත් ඉවරයි. දවස් 3. මගේ ඉතිහාසයක මම අහලා නැහැ මේ තරම් ඉක්මනට ප්‍රොකියුමන්ට් එකක් කරපු කාලයක්. දැන් මේ තියෙන සමාදාන දෙක බලන්නකෝ. මේ ටෙන්ඩර් එකට දාලා නැද්ද ඒගොල්ලෝ? මේ ලියාපදිංචියට NMR එකට දීලා තියෙන්නේ කවදද? ඔක්තෝබර්
ඔක්තෝබර් මාසේ 22. රිසිට් ඩේට් එක. ඩේට් ඔෆ් ඉෂුව එක 22. එදාම ඇප්‍රූවල් දීලා ඉවරයි. අනිත් එක 29 වෙනිදා දෙනවා. ඒක 29 වෙනිදාටම අනුමත කළාත් ඉවරයි. මේකම තියෙන ලස්සනම එක තමයි නෙදර්ලන්තෙන් ආව 1,50,000. ඒක HS කෝඩ් එකක් කියලා ඒකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා රේගුවේ රඳවා තියාගන්න. මේ නිකන් හම්බුනේ. ඒ පිළිබඳව අපිට හිතුමතේ තීරණ ගන්න බෑ. ලක්ෂ 12මාරක් මිලදී ගන්න අවශ්‍යයි කියලා කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග වරණ ගණනාවක් සාකච්ඡා කරලා අපිට කට්ටල ප්‍රමාණයක් ලබා ගන්න එකකතාවකට පැමිණියා. නමුත් ඒක ළඟා වෙන්න සති දෙකකට වැඩිය කල් ගත වෙනවා කියලා අපිට දැනුම් දුන්නා. ඉතින් ඒක නිසා තමයි පෞද්ගලික අංශය හරහා මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ. එතකොට ඒ ලියාපදිංචිය දීලා තියෙන්නේ ඔය කියන ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමට අපේ ආණ්ඩුව ආවට පස්සේ නෙමෙයි. රාජසේනාරත්න ඇමතුමා සෞඛ්‍ය ඇමති වෙලා කාලෙදී තමයි මේ ලියාපදිංචිය දීලා තියෙන්නේ. 2018 දී ඒ සමාගම රෙජිස්ටර් කරන එක වෙනම කතාවක්. නමුත් ඒකේ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරේ මේ ඊයේ පෙරේදා. ඒ නිසා ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරනවායි සමාගම රෙජිස්ටර් කරනවායි කියන එක දෙක එකට අරගෙන බොරු කියන්න එපා. කිඹුලෝ ගැන කතා කරා, සුදු වෑන් ගැන කතා කරා. මේ කටින්ම තමයි පහුගිය කාලේ ඔය වගේ චෝදනා එල්ල කරේ. මම දැනගන්න කැමතියි මුදල් කීයක් වියදම් කරාද කියලා. අර සුවපති සම්මාන ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශේ මුදල් වියදම් කරා ඒවා සම්මාන ගන්න. සුදර්ශන් පැනිය WHO එකට හඳුන්වා දෙන්න බැරුව ගියාද කියන එක ඔබතුමාගෙන් අහලා විශේෂයෙන්. මේක තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. ගරු මන්ත්‍රීතුමනි මේක බොන එකක් නෙමෙයි. මේකේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. මේක ඇඟ ඇතුළට දාගන්න එපා. පැණි ඕන්නම් දෙන්නම් එන්නකෝ. අනුරාධපුරේ එන්න පැණි දෙන්නම්. එම වරදින වෙලාවල් තියෙනවා. මේක නෙමෙයි ඔබතුමාගේ පැණිය ගැන කියන්නකෝ. මේ වෙන විකාර කියන්නේ නැතුව. ඔබතුමා අර ගෙදර පෙරපු කසිප්පු ගැන කියන්න බැයිද? ඒක ගැන කිව්වොත් එහෙම මම පැණි ගැන කියලා දෙන්නම් ඔබතුමාට. මේ WHO එකයි එතකොට මේ මුට්ටි අතෑරීමයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා මම අහන්න. පවුල් 3ක් නැති කරපු ඔබතුමා මාතෘකාවට කතා කරන්නේ. අනේ ඉඳගන්න දෙයියෝ. අර කතානායකතුමනි මගේ නම සඳහන් කරලා මෙතුමා දනහක් කතා කරා. මට කියන්න තියෙන එකම කාරණාව තමයි මම මගේ වැඩේ හරියට කරනවා. හැබැයි මෙයා තාත්තත් එක්ක එකතු වෙලා පවත්වාගෙන ඔය සෙට් එකේ ඉන්නේ කවුද? ඔය එක ජාතිය කුරුල්ලෝ ටික එක අත්තේ වහලා. කොවිඩ් දේහයන් භූමදානය කිරීම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක්ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඇය පවසන්නේ අදාළ අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. COVID-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දෙන ලෙසට කෙරුණු ඉල්ලීම් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියේ දැක්වෙන්නේ කොවිඩ් ආසාදිතයෙකු ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවේදී ආරක්ෂිතව එම කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාස 24 වනදා නිකුත් කර තිබූ නිර්දේශ පසුගිය සැප්තැම්බර් මාස 4 වනදා නැවත යාවත්කාලීන කළ බවයි. කොවිඩ් වසංගතය ප්‍රධාන වශයෙන් ස්පර්ශයෙන් හා කේටය මාර්ගයෙන් ව්‍යාප්ත වුවද කිසියම් අයෙකු ජීවිතක්ෂයට පත් වූ පසු දේහය මගින් රෝගය ව්‍යාප්තවීමේ අවධානම අඩු බව ඉන් හෙළිවී තිබෙනවා. ආදාහනය කිරීම මගින් රෝගය බෝවීමේ අවධානම අඩුවන බවට මෙතෙක් කිසිදු තහවුරු කිරීමක් සිදුව නොමැති බවටත් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපියේ දැක්වෙනවා. එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කොවිඩ් ආසාදිත දේහයක් ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම අදාළ රටවල දේශීය තත්ත්වයන් අනුව සහ අදාළ පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ගේ කැමැත්ත අනුව සිදු කළ හැකි බවයි. තම ප්‍රජාවට අයත් දේහ භූමදානයට අවසර නොමැතිවීමෙන් තමන් සමාජීය වශයෙන් වෙනස් කොට සැලකීමකට ලක්වන බවට මුස්ලිම් ප්‍රජාව ඇතුළු පාර්ශව කිහිපයක් තමා වෙත දැනුම් දී ඇති බවද හැනා සිංහ මහත්මිය පෙන්වා දෙනවා. ඇය පවසන්නේ එම තත්ත්වය හමුවේ අදාළ පාර්ශව COVID-19 රෝගයට ගොදුරු වුවද ප්‍රතිකාර සඳහා යොමු නොවීමේ ප්‍රවණතාවක්ද මතුව ඇති බවයි. මෙවැනි අවස්ථාවන් වල අපහසු තීරණවලට එළඹීමට සිදුවන බවත් සියලු ප්‍රජාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දිය යුතු බවත් හැනා සිංහ මහත්මිය සිය ලිපියෙන් දන්වා තිබෙනවා. ඇය අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපිය දැක්වෙන්නේ ඒ අනුව වත්මන් ප්‍රතිපත්ති සංශෝධනය කර අදාළ ප්‍රජාවන් වෙත සිය දේහයන්
භූමදානය කිරීමට ඉඩ දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් අද තවත් අදහස් පළ වුණා. අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් විද්‍යාඥයෝ තීරණය කළා තියෙනවා පොදු සම්මතයක්. ඒ පොදු සම්මතයට අනුව ඒ සිදු කරනවා විනා එක එක ආගම්වල එක එක ජාතිවල සිරිත් විරිත් අනුව මේ සිදු කරන්නට පුළුවන් කමක් නැහැ. ඇත්ත වශයෙන්ම පොදු යෝජනාවක් ඉදිරිපත් කිරීමම රටේ සාමයට බරපතල වර්ධනයක් කියන එක ප්‍රධාන කරන්නට ඕන. මේක ආගමික මතවාදයන් අතර ඝට්ටනයක් බවට පත්වෙන තත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කල යුතු පවතින්නේ මේ රටේ මහානායක හාමුදුරුවරු ප්‍රධාන අනෙක් ආගම්වල නායකයෝ සියලු දෙනාම සර්ව ආගමික සමුළුවක් ඇඳවන්න, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ඇඳවන්න, කැඳවලා ඔවුන්ගේ මත විමසීමට ලක් කරලා ඒ අදහස් වලටත් ඇහුම්කන් දීලා මේ සියලු ප්‍රශ්න වලට සර්ව සාධාරණ විසඳුමක් රටට රටේ ජනතාවට හිත කරවන ආකාරයට ක්‍රියාත්මක නොකළහොත් රටත් අවසානයේදී අමාරු වැටෙනවා. මුස්ලිම් ආගම යනුව දේහයන් නිකන් වල දාන්නේ හොදනවා. ඇලග්ගාව හේදුවොත්, බැහැ දියපාරක් ළඟ හේදුවොත් ඒ විස බීජ ගිහිල්ලා ඒ පළාතම විනාශ වෙන්න පුළුවන්. යම් විදියකට දේහයන් යට කරන්න තීන්දුවක් ගත්තොත් අපි බය නැතුව මේ රටේ ආගමික කටයුතු එලි මහලේ කරනවා. දැන් මේක වියලි කලාපයේ ස්ථානයක් තෝරාගෙන භූමිදාන කරන්න සූදානම්ක් තිබෙනවා. අපි මේ වෙලාවේ මතක් කරනවා ඔබ වියලි කලාපේ හැටියට නම් කරන්නේ නැගෙනහිර පළාත නම්, උතුරු මැද නම්, උතුරු පළාත නම් මතක තියාගන්න. මේ පළාත්වල තමයි කෘෂි ආර්ථිකයට පනපවන දැවැන්ත වාරි තාක්ෂණ වැව් ටික ඉතුරු වෙලා තිබෙන්නේ. අපේ රටේ වැව් ටික විනාශ කරන්න තොනෝමත් එක අමන තීරණය ගන්න එපා කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා ආණ්ඩුවට. මලමිනි වරලනවද, පුච්චනවද, අනුභව කරනවද, වේලාගෙන කනවද මේ කියන කතිකාවත අරගෙන ඇවිල්ලා තියෙන්නෙම මේ සමාජයේ තියෙන සැබෑ ප්‍රශ්න ටික යට ගසන්නද කියන සැකේ අපි හමුවේ තියෙනවා. චමල් රාජපක්ෂ කොවිඩ් මුස්ලිම් මලසිරුරු භූමදානය කිරීමට තීන්දුව කරා කියනවා. අනිත් පැත්තෙන් විමල් වීරවංශ කියනවා එහෙම කතා බහක් ඇති වුණා, තීරණයක් ගත්තේ නැහැ කියලා. අනිත් පැත්තෙන් පරිසර අමාත්‍යවරයා කියනවා අපි එහෙම ඉඩමක් හොයනවායි කියලා. ඇත්තටම මෙවැනි කැබිනට් එකක් ගැන අපි ලැජ්ජා වෙනවා. මේක පිටිපස්සේ තියෙන අන්තවාදීන් සතුටු කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක්. මේ කොරෝනා තත්ත්වය තුළ විශේෂඥයන්ගේ නිර්දේශ අනුව මේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක මුස්ලිම්ද, සිංහලද, එහෙම නැත්නම් ක්‍රිස්තියානිද කියලා නෑ. මේ හැම කෙනාටම ප්‍රශ්න ගණනාවක් අද තියෙනවා. අද බෞද්ධයන්ටත් ඒ ආගමික කටයුතු කරන්න අවස්ථාව ලැබිලා නෑ. හරි විදියට හොයලා බලලා කමිටුවක් මගින් ඉක්මනින් තීන්දුවක් දෙන්න. එක පැත්තකට ඇවිල්ලා එක කතාවක් කියනවා, තව පැත්තකට තව කතාවක් කියනවා. කතෝලික කණ්ඩායම වෙනම කොට ඕනවා, බෞද්ධ කණ්ඩායම වෙනම කොට ඕනවා, හින්දු කණ්ඩායම වෙනම කොට ඕනවා, මුස්ලිම් කණ්ඩායම වෙනම කොට ඕනවා. ආණ්ඩුව ෆේල් කියන්නේ අපි ඒකයි. මේ පෞද්ගලික මතය නෙවෙයි මෙතන වැදගත්. සෞඛ්‍ය නිර්දේශ වැදගත්. ඒ හින්දා මම සෞඛ්‍ය නිර්දේශ අපි අනුගමනය කරොත් ඒක හොඳයි. මොකද අපේ පෞද්ගලික මතයේ මාධ්‍ය ප්‍රකාශ කිරීමත් මේ වෙලාවේ උචිත නැහැ. මේ කාලය යන මේ වෙලාවේ වැදගත් සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම පරිසර මාත්‍යවරයා විදියට මම මගේ මතය කිව්වා. එහෙම සෞඛ්‍යාංශ නිර්දේශයක් දෙනවා නම් බල දාන්න. බෑ මේ ජනගහණය තියෙන ප්‍රදේශවල සහ ජල මට්ටම ඉහළ ප්‍රදේශවල ඒක දාන්න බෑ. තලේමන්නාරම වගේ දූපතක වගේ ඒ වගේ තැනක තමයි ගිහිල්ලා ඒ වගේ කටයුත්තක් කරන්න වෙන්නේ. මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබා දීමට නියමිතව තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මේ කාරණය මතුවෙච්ච අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එනිසා ඒ වාර්තා මා වෙත ලැබුණු පසු අවසාන තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව තුළ COVID-19 වෛරසයේ තුන්වන රැල්ලක අවදානම් පැතිර ඇති බවට එරටින් වාර්තා වනවා. මේ අතර ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 5 කෝටි 30 ලක්ෂය ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් වාර්තාවන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5 කෝටි 30 ලක්ෂ 90,778ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12 ලක්ෂ 99,400ක් ලෙසින්. මේ අතර ලොව පුරා කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබුවන් සංඛ්‍යාව 3 කෝටි 72 ලක්ෂ 10,406ක්. ඉතාලියේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වෛරසයේ දෙවන රැල්ලේ බලපෑම හේතුවෙන් එරට ජාතික මට්ටමින් වසා දැමුවද වෛරස ව්‍යාප්තිය දැඩිව ඉහළ යන බවයි. එරට වාර්තාවන ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට මිලියනයද ඉක්මවා තිබෙනවා. තවමත් වෛරසයේ වැඩිම බලපෑම පවතින්නේ ඇමරිකාවටයි. ඇමරිකානුවන් සඳහා ලබන අප්‍රේල් මාසය වන විට කොවිඩ් මර්ධන එන්නතක් ලබා දිය හැකි බවයි එම එන්නත නිෂ්පාදනය කළ ෆයිසර් සමාගම පවසා ඇත්තේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නම් ග්‍රැබියසස් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ COVID-19 වෛරස මර්ධන එන්නත් මතම පූර්ණ අපේක්ෂාව නොතබන ලෙසයි. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව නැගී සිටීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට තමන් පූර්ණ දායකත්වය ලබා දෙන බව චීන ජනපති ෂී ජින්පින් පැරිස් සමුළු සංසදයේ තෙවැනි සමුළු අමතමින්
දෙමින් කියා සිටියා. ඒ ඇමරිකාව මෙම ක්‍රියාවලියෙන් ඉවත්ව සිටින පසුබිමක වීම විශේෂත්වයක්. තවමත් වෛරසයේ දෙවන බලපෑම පවතින්නේ ඉන්දියාවටයි. ඉන්දිය සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ ඉන්දියාව මේ වන විට තුන්වන රැල්ලක බලපෑමට ලක්ව ඇති බවයි. එහි ප්‍රධාන අවදානම් කලාපය ලෙස දැනට වාර්තා වන්නේ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියයි. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අද අලුතින් වාර්තා වූ කොවිඩ් මරණ 5ත් සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්, හලාවත පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි අයෙක් සහ 64 හැවිරිදි අයෙක්. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පුද්ගලයන් ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කර ආකාරය සම්බන්ධයෙන් ඊයේ පැවති බලය දේශපාලන සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා. දැන් කුරුණෑගල ගිහින් බලන්න භාගයට භාගයක් ණයකාරයෝ කරලා නෙමෙයිද කියලා. ගෙවල් හදාගන්න කියලා කනකර උගස් තියලා තමුන්ගේ පොලියට සල්ලි අරගෙන ඒ මිනිස්සු අද මහපාරට වැටලා නැද්ද? පොල් පිටිගම දිහා යන්න බෑ. ඒ මිනිස්සුන්ගේ භාගයට හදපු ගෙවල් නටබුන් වෙලා පේනවා. එහෙම පක්ෂ නායකයෙක් යටතේ තමයි මේ කියන්නේ. මම මේ අහන් හිටියා මේ වගකීමෙන්ද කියන්නේ කියලා ඇහුවා මදුෂාන්. මෙතුමාට වගකීම් ගන්න බෑ. මෙතුමා වගකීමෙන් කියනවා නම් ඒක පව්. මෙතුමා පොලිසිය බාර ඇමතිවරයා විදියට ඉද්දි මෙතුමාගේ ගෙදර කසිප්පු බැරුවා. අහුන්නේ නැද්ද? අහුන්නේ නැද්ද? ඔයාට ඒ වගකීම ගන්න බැරුව ඔයා කොහොමද මේ අර වෛද්‍යවරයෙක්ට චෝදනා කරන වගකීම ගන්නෙ? මේ ඔය චෝදනාව ආවේ චෝදනාව කියන්නේ මම කුලියාපිටිය ගෙදර 2011 ඉඳන් නෑ මට ගෙවල් දෙක තුනක් තියෙනවා. දෙක තුනම මම දේශපාලනයට නැකලින් හදපුවා. හරිද? ඒ ගේ රෙපෙයාර් කරන්න පටන් ගත්තා මේ ඡන්දෙට. එතකොට කොවිඩ් කාලය ඔය කොවිඩ් පළවෙනි රැල්ල ආවේ වහපු කාලේ ඒ බාස් උන්නහැලා වැඩ කරන වෙලාවේ ඒ අසල්වැසියෙකුට දෙතර යතුරු. ඒ මනුස්සයා තමයි දොර ඇරලා මේව කරලා දෙන්නේ බාස්ලාපම වැඩ කරා. ඒතර ඔය කාලේ පොලිසියට ඇවිල්ලා මේ මනුස්සය බොනවා කියලා මෙතෙන්ට ඇවිල්ලා කසිප්පු බෝතල් එකක් අරගෙන ඒ යතුරු බාරව හිටපු මුරකරුවාව පොලිසියට අතර ඉන්නකොට එතකොට මෙතුමා දැන් මොකද කිව්වේ? මම පොලිස් ඇමති විදිහට අරක්කු බෙරුවා කිව්වා. මේ මඩ ගැහිලි මඩ බලකාවට අපි අහුවෙන්නේ නැහැ. හරිද? මේ අනිත් ඒවා මේ බලන්න. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව දුන්න හැටි ජනපති කොමිසමේ හමුවේදී ගැහැරි. කවුද මේ කියන්නේ? රංජන් රාමනායක සානි අබේසේකරට කියනවා ඔයාගේ ටාගට් එකක් දුමින්ද යවන එක. මගේ ටාගට් එකක් දුමින්ද යවන එක. අපි දෙන්නගේම ටාගට් එක වෙනවා නම් එච්චරයිනේ සර් කියලා මේ කියනවා. මේ මෙහෙම තමයි ඔයගොල්ලෝ නඩුව ඇහුවේ. හරිද? මේවට තමයි ඔයගොල්ලෝ උසාවි හැදුවේ. ඒ තරම් අපචාර වෙච්ච කාලෙක පොලිසිය බාරව හිටපු ඇමතිවරයෙක් මෙහෙම නොකරයි කියලා කවුද හිතන්නේ? මේක මාධ්‍ය ගියා ප්‍රසිද්ධ වුණා නඩු දැම්ම. ඔයා මට චෝදනා කරා මට නඩු තියනවාද කියන්නකෝ. ඒ නිසා මට නඩු තියනවාද කියලා මට නඩු තියනවා. ඔයාට තමයි නඩු තියෙන්නේ. මට කොහෙද මඩ ගහලා උත්තර දෙන්න. පැහැදිලිවම බාර දුන්නු හැම ශේෂු දන්නවා කවුද ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මට බාධා කරොත් මට මේක ගෙනියන්න බෑ. පෞද්ගලික මට නඩු තියනවා නඩුවද කියන්නේ. අද මාත්‍රකාව කියන්නේ අද හත් පොලේ ගාන වෙන මිනිස්සුන්ට මඩ ගහනවා. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. නවලක්ස් සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකරුස්ස සංගමය හා එක්ව කටාන කටුනායක ගුවන්තොටුපළ රද්දොළුගම මීරිගම කොටදියාව හා කළුතර දකුණු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂ බීජහරණය කිරීම අද සිදු කෙරුණා. මේ අතර ශ්‍රී ලංකා රතුකරුස්ස සංගමය හා එක්ව අලුත්ගම හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානීය බේරුවල දුම්රිය ස්ථානීය පයාගල කටුකුරුන්ද කළුතර දකුණු දුම්රිය ස්ථානයේ මෙන්ම කළුතර දකුණ හා අලුත්ගම බස්නාතුන් පොළද විෂ බීජහරණය කිරීම අද සිදු කෙරුණා. පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට එම පක්ෂයේ සමාජිකයන් පිරිසක් අත්සන් සහිත ලිපියකින් එතුමාගේ නිල්ලීමක් කර තිබෙනවා.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ කටයුතු ප්‍රමාද වී ඇති බැවින් එම වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා කළුතර බන්ධනාගාරයේ සිටින මද්‍රව්‍ය චෝදනා ලත් රැඳවියන් පිරිසක් අද එම බන්ධනාගාරයේ වහලේ මත නැග විරෝධතාවක නියැලුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා ඇතුළු දෙදෙනා මේ මාස 25 වනදා දක්වා යාලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේ ඔවුන්ගේ අප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් පවතින COVID-19 තත්ත්වය හමුවේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. මේ අතර පසුගිය 24 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් වාර්තා නොකළ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මේ මාස 25 වනදා අධිකරණයේ පෙනී සිට නිදහසට කරුණු දක්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. දියවන්නාවේ ආරක්ෂිත කලාපයේ ඔරුවක් සහ ආරක්ෂකංශ බෝට්ටුවක් ගැටීමෙන් දියගිලි ජීවිතක්ෂිතපත් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඒ නිරෝධායන රෙගුලාසි අනුව මෘතදේහය මෙතෙක් Taman වෙත ලබා නොදීමට විරෝධය පළ කෙරුණා. මාළු ටිකක් අල්ලන්න ගියේ. මගේ ළමයාට වටයි කන්න දෙන්න ගියේ. රට වටා හිරෝ සමගින් සමුගන්නටයි මේ ස්තුතියි. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.